සියලු දෙනාටම ආයුබෝවන්. මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ පද බෙදීම සම්බන්ධව. මේ සඳහා මූලාශ්‍ර ග්‍රන්ථ කීපයක්ම මම භාවිතා කරලා තියෙනවා. ඒ තමයි සිංහල ලේඛන රීතිය, සම්මත සිංහලයේ සහ විහරණ හුරුව. වෙනත් භාෂාවල වගේම සිංහල භාෂාවෙත් ව්‍යවහාර දෙකක් තියෙනවා. ඒ තමයි කථනය හා ලේඛනය. කථනය සඳහා අපි ශබ්ද උපයෝගී කරගන්නවා. කතා කරන්න අපි ශබ්ද යොදා ගන්නවා. ලිවීම සඳහා අපි රූප යොදා ගන්නවා. අපි ලියන්න රූප යම්කිසි රූපයක් යොදා ගන්නවා. මෙතනදී රූප කියලා අදහස් කරන්නේ අකුරු. කිසියම් අර්ථයක් සහිත රූප නැතිනම් අකුරු කීපයක් අර්ථවත් යෙදීමෙන් අපිට පුළුවන් පදයක් නිර්මාණය කරගන්න. එතකොට පදයක් හදාගන්නේ මේ රූප නැතිනම් අකුරු කීපයක් අර්ථවත් යොදා ගැනීමෙන්. අකුරු ගොනුවක් නැතිනම් පද කීපයක් නිසි ආකාරයට සකසාගෙන වාක්‍යයක් හදාගන්න අපිට පුළුවන්. සිංහල භාෂාවේ පද වර්ග 4ක් තියෙනවා. ඒ තමයි නාම පද, ක්‍රියාපද, නිපාත පද, උපසර්ග පද. නිපාතයි උපසර්ගයි එක්ව අරගෙන ඒවා අව්‍ය පද විදිහට සලකලා නිපාතයි උපසර්ගයි අව්‍ය පද විදිහට සලකලා සිංහලයේ දක්නට ලැබෙන්නේ පද වර්ග 3යි කියලා කියනවා. මේ පද අතර කෙටි විරාමයක් ඇති වෙන විදිහට ඈඩ් කරලා ලියන්න ඕන. ඒ විදිහට නිසි පරිදි පද බෙදා නොදැක්වුවහොත් ඒ ලේඛනය කියවීමට අපහසුයි. එතකොට ලේඛකයාගේ අදහස හරියටම ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ පණිවිඩයත් නිසි පරිදි sannivedanaya වෙන්නේ නැහැ. මේ නිසා පද බෙදීම අත්‍යවශ්‍ය කරුණක්. අපි දැන් පද බෙදීම ගැන ඉගෙන ගමු. පද බෙදීම පිළිබඳ රීති. පදයක මුලට ඈඳෙන උපසර්ගත් අගට ඈඳෙන ප්‍රත්‍යයත් තනි පද වශයෙන් නොසැලකෙන හේයින් ඒ ඈඳෙන පද නොවෙන්ව ලිවිය යුතුය. නිදසුන්, අතිවිශේෂ, අනුකමිටු, උපගුරු, ප්‍රතිමූර්ති, සහයෝග, ග්‍රන්ථයේ, ගෙවල, නුවරවල්, රත්නපුරයෙහි, ලන්ඩන්හි. සමාසයක් කියන්නේ පද කීපයක් එක්වීමෙන් සෑදෙන ඒකකයක්. ඒ අදාළ සියලු පද පරතර රහිතව ලියන්න ඕන. නිදසුන් විදිහට පොත්පත්, කිරිබත්, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දක්වන්න පුළුවන්. රත්මල කියන එක ඔය ලියලා තියෙන විදිහට ගත්තොත් සමාසයක්. ඒත් මේ රත්මල කියන එක වෙන් කරලා ලිව්වොත් ඒක විශේෂණයක්. අපි දන්නවා විශේෂණයක් නම් ඒ විශේෂණ පදේ වෙන් කරලා ලියන්නේ. රත්මල. අව්‍යයක්ද නාමයක්ද එකතු වීමෙන් සෑදෙන අව්‍ය සමාස පදද පරතරයකින් තොරව ලිවිය යුතුය. නිදසුන්, සුදන, අකුසල්, නිවරද, අවමාන. සංඛ්‍යා ශබ්ද ලිවීමේදී එකිනෙක වෙන්ව ලිවීම සුදුසුය. නිදසුන් 1,50,40,713යි. ඉලක්කමෙන් සංඛ්‍යා දැක්වීමේදී පහත දැක්වෙන පරිදි ලිවිය යුතුය. 12ක් 120කට 4,501කින් 1,024න් 50,430හි. ඒ වගේම
හතරේ දෙවන බලය, හතේ කණුව ආදිය අකුරින්ම ලිවිය යුතුය. පදයක් සංදිවන ඊ සහ ක් ඒ පදය හා නොවෙන්ව ලිවිය යුතුය. අපි නිදසුන් කීපයකින් මේක පැහැදිලි කරගමු. බලන්න දැන් අම්මයි කියන තැන ඊ කියන අකුර අම්මා කියන වචනයත් එක්ක සංදි කරලා තමයි ලියලා තියෙන්නේ. ඊ කියන අකුර වෙන් කරලා ලියලා නැහැ. අම්මයි. එතකොට මමත් කියන තැනදිත් කියන අල් තයන්න මම එක්ක සංදි කරලා ලියලා තියෙන්නේ. එහෙමනම් ඊ සහ අල් තයන්න කියන අකුරු වෙන් වෙන්නේ නැතිව ඒ වචනයටම ඒ පදයටම සංදි වෙන විදිහට ලියන්න ඕනේ. නාම පදයක් හා යෙදෙන නෝ නිපාතය ඒ හා එක් කොට ලිවිය යුතුය. නාම පදයක් හා යෙදෙන නෝ නිපාතය එක් කරලා ලියන්න ඕනේ. නිදසුන් බලමු. නොමිනිස්, නොනෑ, නොහොඳ, නොබලන්නේ, නොබලනු. මෙතනදී නෝ කියන නිපාතය ඒ පදයක් එක්ක එකටම ලියලා තියෙනවා. වෙන් කරලා නැහැ. නාම පදයක් එක්ක යෙදෙන නෝ නිපාතය එතකොට වෙන් කරන්නේ නැතිව ලියන්න ඕනේ. නොමිනිස්, නොනෑ, නොහොඳ, නොබලන්නේ, නොබලනු. පූර්ව ක්‍රියා ද්විත්වය එක් පදයක් වශයෙන් ලිවිය යුතුය. පූර්ව ක්‍රියා ද්විත්වය එක පදයක් විදිහට ලියන්න ඕනේ. නිදසුන් බලන්න. බල බලා, කිය කියා, හඬව හඬවා. මෙතනදී බල බලා කියන එක වෙන් කරලා ලියන්නේ නැහැ. එතන තියෙන්නේ පූර්ව ක්‍රියා ද්විත්වයක්. ඒ නිසා ඒක එක පදයක් විදිහට තමයි ලියන්න ඕනේ. බල බලා, කිය කියා, හඬව හඬවා. දම, පිය, ල, ගන් යන ධාතු වලින් සිද්ධ උපකාර ක්‍රියා රූප ප්‍රධාන ක්‍රියාපදයෙන් වෙන්ව හෝ නොවෙන්ව හෝ ලිවිය හැකියි. ඒ කියන්නේ මොකක්ද? දම, පිය, ල, ගන් කියන ධාතු වලින් සිද්ධ උපකාර ක්‍රියා රූප ප්‍රධාන ක්‍රියාපදයෙන් වෙන්ව හරි නොවෙන්ව හරි ලියන්න පුළුවන්. බලන්න නිදසුන්. ඇද දමනු, ඇද දමනු, ඇද දමනු එක පදයක් විදිහටත් ලියන්න පුළුවන්. ඇද දමනු කියන එක පද දෙකක් විදිහටත් ලියන්න පුළුවන්. ඊළඟට තියෙනවා නැගපියව. ඒත් එහෙමයි. නැගපියව, නැගපියව. බලාගෙන, බලාගෙන. සැලකිය යුතුයි. මෙහි නෝ නිපාතය යෙදීම අවශ්‍ය වූ කල්හි. හැබැයි නෝ කියන නිපාතය යොදන්න වුණොත් ඒ පද දෙක වෙන් කරලා ලියන්න ඕනේ. බලන්න නිදසුන්. නෝ බලාගෙන, නෝ බලාගෙන. නෝ කියන එක වෙන් කරලා ලියන්න ඕනේ. බලා නොගෙන. අන්න ඒ විදිහට. අවධාරණය සඳහා දිත්වව යෙදෙන ඇතැම් පද එක්ව හෝ කෙටි ඉරක් සහිතව හෝ ලිවිය යුතුය. බලන්න නිදසුන්. වැඩි වැඩියෙන් කියන පදය තනි පදයක් විදිහට ලියන්නත් පුළුවන්. එහෙම නැතිනම් වැඩි කෙටි ඉරක් වැඩියෙන් ඒ විදිහට ලියන්නත් පුළුවන්. බලන්න ඊළඟ නිදසුන. අමු අමුවේ. අමු අමුවේ කියන එක තනි පදයක් විදිහට ලියන්නත් පුළුවන්. අමු කෙටි ඉරක් අමුවේ කියලා ලියන්නත් පුළුවන්. සර්වනාම පද වෙන් කොට ලිවිය යුතුයි. උදාහරණ. අන් කිසි කෙනෙක්, සමහර තන්හි, යම් අයෙක්, හේ ද මම ද. ඒ මෑ, ඒ ලෙස, ඊළඟ, මීළඟ ආදී තැන්වල යෙදෙන ඒ,
නී වෙන්කොට ලිවිය යුතුයි. එහෙත් එම එබඳු එකල්හි එදා තරම් එහෙයින් එසේ මෙසේ මෙවන් ආදී තන්හි වන දීර්ඝ නොවූ ඒ මේ ආදිය පසුව ඇති පදයට හා කොට සම්බන්ධ කොට හෝ ඉන් ඈත් කොට ලිවිය හැකිය. මෑ ම යන අවධානාර්ථයෙහි නිපාතය සාමාන්‍යයෙන් වෙන් කොටම ලිවිය යුතු වුවත් බොහොම එහෙම දුටුවම කීවම ආවම ආදී තැන්වල අවධාරණ නිපාතය පෙර පදය හා එක්වම ලිවිය යුතුයි. පද දෙකක් හෝ වැඩි ගණනක් හෝ සංදි වූ විට තනි පදයක්සේ ලිවිය යුතුයි. බලන්න නිදසුන් බුත්සරණ ඇද්ද දුප්පත්. බහුවචනය ඇඟවීමට යෙදෙන වල් යන ප්‍රත්‍යය ශබ්ද ප්‍රකෘතිය හා එකටම ලිවිය යුතුය. බලන්න නිදසුන් රටවල්, ගෙවල්, ගස් වලින්. මුවා, තර, තම යන පද තද්දිත ප්‍රත්‍යය හැටියට යෙදෙන විට ඒ පද පෙර පද හා එකටම ලිවිය යුතුය. බලන්න නිදසුන් දඬුමුවා, වරතර, පියතම, ගුරුවර. කර කිරීමේ ධාතුවෙන් ලැබෙන සිදු කරන සඳහන් කොට ආදී තැන්වල කරන කොට කළ කෙලේ ආදී පද වෙන් කොට ලියනු ලැබේ. ලබ ධාතුවෙන් සිද්ධ පදද වෙන් කොට ලිවිය යුතුය. කරන ලද, කියන ලදී ආදී වශයෙනි. වීමෙහි ධාතුවෙන් ලැබෙන ක්‍රියාරූප ඊට ඉදිරියෙන් ඇති නාම නිපාත ආදී පදවලින් වෙන් කොට ලිවිය යුතුය. සඳහන් වූ සුදුසු වන පහළ වුණු නිරතුරු වෑ අනුව වර්තමානයෙහි අනුව වශයෙන් තනි පදයක් වශයෙන්ද ලියනු ලැබේ. වාක්‍යයක සමාප්තිය හැඟවීමට යෙදෙන යෑ, ඊ, ය යන නිපාත පෙර පදයට එක්කොට හෝ වෙන්කොට හෝ ලිවිය හැකිය. ශුද්ධ ක්‍රියාපදයකට හෝ නිපාතයකට හෝ මුලින් සිටිනා නෝ නිපාතය වෙන්කොට ලිවිය යුතුයි. බලන්න නිදසුන් නොදිටි, නෝ බලයි, නෝ කොටෑ, නෝ ගොස් ආදී වශයෙනි. නාමයකට හෝ කෘදන්තයකට හෝ මුලින් සිටිනා නෝ නිපාතය නොවෙන්වම ලිවිය යුතුයි. නිදසුන් බලන්න නොමද, නොමසත්, නොදැක්ම, නොදන්නේ, නොහල යුතු. සියලු උපසර්ග ඒහා බැඳෙන පදයට එක්ව සිටී. බලන්න නිදසුන් සුසිරි, අවගුණ. පිළිගනී, අනුදනී ආදී ක්‍රියාපදවල විරුද්ධාර්ථය පැවසිය යුතු තන්හි නො පිළිගනී, නො අනුදනී යනුවෙන් මිස පිළි නොගනී, අනු නොදනී ආදී වශයෙන් යෙදීම වැරදි. එකම අරුතක විවහාර වන යුගල වචන තනි පදසේ ලිවිය යුතුයි. බලන්න නිදසුන් අගහිඟය, අඩු වැඩිය, අඩුපාඩුව, ගනුදෙනුව. දී නිපාතය වෙන්කොට ලියනු ලැබේ. බලන්න නිදසුන් ස්ථානාර්ථය හඟවද්දී ස්ථානයක් ගැන කියද්දී ගෙදර දී, ගමේ දී. ඒ වගේම කාලාර්ථය හැඟවීමේදී කාලය ගැන කතා කරද්දී
පසුගිය වසරේ දී 1956 දී එහෙත් සන්ධි වූ අවස්ථාවක දී නිපාතය එක් කොට ලියනු ලැබේ. බලන්න ඒ සඳහා නිදසුන් එද්දී බලද්දී. තුමා තුමී වරයා වරිය වැනි ගෞරවාර්ථ ප්‍රත්‍ය මුල් පදය හා එක් කොට ලියනු ලැබේ. බලන්න නිදසුන් ගුරුතුමා ගුරුතුමී මන්ත්‍රීවරයා මන්ත්‍රීවරිය. වහන්සේ මහත්මා මහත්මිය වැනි පද මුල් පදයෙන් වෙන් කොට ලියනු ලැබේ. බලන්න නිදසුන් භික්ෂූන් වහන්සේ ලේකම් මහත්මා. සෙත් වේවා ජය වේවා ඊ වා ප්‍රත්‍ය එක් කොට ලියනු ලැබේ. බලන්න සෙත් වේවා ජය වේවා කියලා ලියද්දී වා කියන ප්‍රත්‍ය එකට තමයි ලියලා තියෙන්නේ. ස්ව හා ස්වයන් යන පද ඊට පසුව යෙදෙන පදය සමග එක් කොට ලියනු ලැබේ. බලන්න නිදසුන් ස්වභාෂාව, ස්වරාජ්‍ය, ස්වයං අධ්‍යයනය. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න සියුමලී ටීචර් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝස් ඔයාලගේ යාළුවොත් එක්කත් share කරගෙන දැනුම බෙදා ගන්න. සියලු දෙනාටම බුදු සරණයි, දෙවි පිහිටයි.